මෝහක්ඛයෝ නිබ්බානං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපං භික්ඛවේ නතුම්හාකං තං පජහත තං වෝ පහීනං හිතාය සුඛාය භවිස්සති තී. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් ස්ථානීයට එකතු පාදා වෙලා මේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ මෛත්‍රියකින් යුක්තව, ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවකින් යුක්තව, ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ දයාවකින් යුක්තව අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිනවා මල්කඩුවාව ජේමිස් වත්තේ පදිංචි රම්‍යා විජේකෝන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා විසින්ම මේ ධර්ම දානමය පින්කම උතුම් ධර්මාබෝධය වීම සඳහාම සිදු කරන උතුම් පින්කමක් ලෙස සිහිපත් කරලා තියෙනවා. තවත් තියෙන පුණ්‍යානුමෝදනාවන් නම්ගම් සිහිපත් කිරීම ධර්ම දේශනාවෙන් අනතුරුව සිහිපත් කරන්නට කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි, මේ පින්වතුන් නිතරම අපි දේශනා කරන ධර්මයන් ශ්‍රවණය කරන පින්වතුන්ලා ඒ බවට වෙනත් උදාහරණ ඕනේ මේ පුණ්‍යානුමෝදනාව දැක්කහම උනත් මම නිතර සිහිපත් කරන කතාවක් මේ මිනිසුන් බණහන්න ඕනි ධර්මාබෝධය කරන්න මිසක් මරිච්ච අයව මේ නිවන් දක්කන්න නෙමෙයි. මරිච්ච අයට පින් අනුමෝදන් කිරීම වෙනම කෘත්‍යයක්. අපි හැමතිස්සෙම බණහන්න ඕනි. අපිට බණක් ඇහෙනවා කියන එක ලේසි නෑ පින්වත්නි. මේ වර්තමාන කාලේ නම් මේක හරි සුලභව ඇහුණට පින්වතුන්ලටත් අහන තරම් ලේසිත් නෑ අපිට මේ බණ ටික කියාගෙන යන එක. ඒක ඕගලන්ට බලා ගන්නම ඕන නම් අපිත් එක්ක සතියක් නවතින්න. එක සතියකින් මේ කොච්චර අමාරුවකින්ද මේ බණ ටික එළියට යන්නේ කියලාම ඔය පින්වතුන්ලට තේරෙයි. සමහරක් ධර්මදේශනාවල යනකොට අපට දැනීලා තියෙනවා සමහර ධර්මදේශනාවල සමහර වචන උච්චාරණය වෙන්නෙත් නැහැ. කියලා මේ එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. සමහරු බණ ඉවරනාට පස්සේ කතා කරලා අහනවා අනේ ස්වාමීනි අද නම් හරි වෙහෙස පාටයි කියලා. පින්වත්නි, මේක ටිකක් අමාරුයි. පින්වත්නි, බ්ලොකේ බණ කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා. හරිද? මේක අහගන්න හොඳට. බණ කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා. බණ දන්න ස්වාමීන් වහන්සේලාත් ගොඩක් ඉන්නවා. හැබැයි බණ කියන ස්වාමීන් වහන්සේලා ගොඩක් නෑ. කියන්න දැනගත්තත් බණ දැනගත්තා වුණත් සමහර ධර්මකාරණා අවබෝධ කරා වුණත් මේකේ පින්වත්නි තව තැනක් තියෙනවා. පරමාර්ථය කියන තැනදී ආත්මාර්ථයටත් වඩා පරාර්ථය කියන එක ටච් වෙලා තියෙන්නත් එපැයි. දැන් බලහත්කාරයෙන් බණ ගන්න ගහලානේ. සමහරු එහෙමත් හිතන් ඉන්නවා. හැබැයි සමහරු කෝල් කරලා ෆෝන් එකක් එහෙම ආන්සර් කරගන්න බැරි වුණා. ආනෝ ඇයි ආමුදුරුවනේ දැන් ඔබ වහන්සේ ලොකු ආමුදුරුව කෙනෙක්ද? නිකන් මේ අපි මහණුනේ ඒ ඇත්තන්ට බණ කියන්න වගේ. ඒවා නිකන් මේ බලහත්කාරයෙන් බණ ආගන්න පිරිසකුත් ඉන්නවා.
එහෙම නෙමෙයි. මම මේ කියන්නේ බණක් කියන්න දක්ෂයෝ. දැන් අපි සේනාසනවල ඉද්දි අපේ ආරණ්‍ය සේනාසනේ වුණත් අපි බලනකොට පොඩි ස්වාමීන් වහන්සේලාගේ වත්බණ ඒවා මේවා ඉවර වෙනකොට මේ හරිම දක්ෂයෝ ඉන්නවා. හැබැයි දැන් බලහත්කාරයෙන් මට කියන්න බෑ නුඹලා අනිවාර්යෙන් බණ කියන්න ඕනේ කියලා. මට පුළුවන් පෝර ටික දාන්න විතරයිනේ. මං ඉතින් නිතරම කියනවා මේ මට සත්කාර උපකාර කරන්න ඕනි නේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේලාට සත්කාර උපකාර කරන්න ඕනේ. අපිට කරන එකම සත්කාර උපකාරය තමයි මොකද්ද? Taman දන්න ධර්මයේ මිනිස්සුන්ටත් කියලා දෙන එක. අපි කවදාරි දවසක අංශභාගයක් හැදුනොත් පිළිකාවක් හැදුනොත් අපිට සලක ඉන්න ඕගොල්ලෝ පරක්කු වෙන්න එපා. අපිව කොයි හරි අනාථ මඩමකට හරි මහලු මඩමකට හරි පිළිකාරෝහල් කියලා જાතියක් තියෙනවා. ICU කියලා ආට්ටු තියෙනවා රජේ නේද? ඒ වගේ එකට තල්ලු කරලා අපේ කාලේ ඉවරයිනේ පින්ගන්දි. ඒකනේ අපිට ඒ වගේ ලඩක් හැදෙන්නේ. මේ හැදිලා ওই පින්ගුතුල්ලා එළියට බහැලා බණ කියාගෙන ওই ස්වාමීන් වහන්සේලා ටික මොකක් කරන්න ඕනේ? මේ ශාසනය අදින්න ඕනේ. මිනිස්සුන්ට නිවන පෙන්වන්න ඕනේ 2000 ගානක් තව තියෙනකම්. දැප්පිකදී මම මෙතනදී දැක්ක දෙයක් මම ඔබට කියන්නේ මේක කොච්චර දුර්ලභද කියලා හිතාගන්න. ඒ සමහරක් විට එතනදිත් එක එක ස්වාමීන් වහන්සේලාගේ එක එක අධ්‍යාශයෙන් ඇතුළේ එහෙම බණ කියන්න අර ෆුල්ම ඒකටම ගිය මම මේකට කියන්නේ පර්ෆෙක්ට් කැරක්ටර් කියලා. ඕල් රවුන්ඩර් කියන්නේ අපි. අර 100% ක්වොලිටි එකම මම දන්නේ ඒක ක්වොලිටි එකක් කියන්නේ මම බණ කියන නිසා නෙමෙයි. ධම්මඤ්ඤු කියලා සූත්‍රයක් තියෙනවා මේ. ඕකේ තියෙනවා බණ නොකියන රහතන් වහන්සේටත් එක්තරා ආකාරයකට අපිට කතා කරන්න පුළුවන් තැන. බණ නොකියන රහතන් වහන්සේට. තව අංගුත්තර තියෙනවා පංචක නිපාතේ සූත්‍ර හතරක් අත්තහිත පරහිත නේව අත්තහිත නේව පරහිත අත්ත පරහිත කියලා. අත්තහිත තමන්ගේ විතරක් හිත කැමති ආත්මාර්ථකාමී භික්ෂුන් වහන්සේලාත් ඉතින් මම මේක කියන්නේ ආත්මාර්ථකාමී නරකයිද? අනේ නැහැ සාදු සාදු හොඳයි. ආත්මාර්ථය ඉතා හොඳයි. මොකද තමන් සෙල්ෆ් ආත්මාර්ථකාමී වෙන තුල දන්නේම නැතුව පරාර්ථයක් සැලසෙනවා. හිතන්න සිල්වත් භික්ෂුවක් කියන්නේ දැක්ක මාත්‍රයෙන් කොච්චර කුසල්ද කියලා. කෙනෙක් ආත්මාර්ථකාමීව සිල් ගුණ දම් බඩාගෙන දුතහංගධාරීව ඉන්නවා නම් ඒ භික්ෂුන් වහන්සේව දැක ගැනීමත් අනිත් මිනිස්සුන්ට ලොකු පිනක්. ඒක පේන්නේ නැති පැත්තකින් පරාර්ථයක් සිද්ධ වෙනවා ඒ නිසා. හැබැයි තව පිරිසක් ඉන්නවා පරහිත. තමන් සීලයේ නැහැ. දැන් මෙහෙම අත්හිත කියන්නේ තමන් සීල ගුණ ධම්මල පිළිටලා අනිත් අයටත් සිල් ගුණ ධම්මල පිළිටන්න උපදෙස් දෙන අය. අත්හිත කියන්නේ උපදෙස් නොදෙන්න තමන් විතරක් පිළිටන අය. පරහිත කියන්නේ අනුන්ට උපදෙස් දුන්නට මොකෝ තමන් ඒ වගේ පිළිටලා නැහැ. එහෙම දැකලා නැද්ද? අපිට කිසිදු සීලයක් කිසිදු ගුණයක් නැතුව බණකට ගිහිල්ලා කියනවා නම් ඔය පින්වතුන් ලෝම කරන්න එපා. දැන් ඔය පින්වතුන්ලාට මං කියලා තියෙනවා නෙමේ. බත් කටෙන් පළවෙනි බත් පිට සතෙකුටයිද ඒක මම කරන්නේ නැත්තම් මම කවුද අත්හිතද පරහිතද? පරහිත විතරයි. ඔය පින්වතුන්ලාට මාව හිතයි. මට හිත නැහැ. අත්හිත කියන්නේ මං විතරක් බත් පිට අයින් කරගන්න ඔය පින්වතුන්ලාට ඒව කියන්නේ නැහැ. නේව අත්හිත නේව පරහිත. Tamanටත් නැති දැන් අර අනුන්ටත් නැති අය ඉන්නවනේ. දෙපැත්තටම නේ. සෝනටත් නේ. ලිපටත් නේ. තමන් ඕවගේ හොඳ දේවල් කරන්නේ නැහැ. කරන එක්කුන්ට කරන්න දෙන්නෙත් නැහැ. අනිත් අයට කරන්න උපදෙස් දෙන්නෙත් නැහැ. යා නරකම නරකයි. අර පරහිත කියන එක්කෙනාට බුදුරජාණන් වහන්සේ පොඩි කතාවක් කියන උපමාවක් මම මේ සූත්‍ර බැලුවේ පින්ගන්නේ 2015 විතර බලපු සූත්‍රයක් මේ මතක් වුණේ. මේ 15 කියන්නේ මහාන වෙච්ච අලුතමනේ. ඒ කාලේ ඔය මේ ත්‍රිපිටකාචාර විභාග වලට ලෑස්ති වෙනකොට බලපු සූත්‍රයක් මේ. පරහිත කියන සූත්‍රයේදී තියෙන ওই පරහිත භික්ෂුව මේ අනුන්ගේ හරක් බලා ගන්න ගොපල්ලෙක් වගේ කියලා. හරක් බැලුවට මොකෝ කිසිදු අපිට කිරි ටික එන්නෙත් නැහැ, ගොම ටික එන්නෙත් නැහැ නේද? අනුන්ගේ හරක් බලනවා විතරයි. ආන්නේ වගේ කියලා. හැබැයි හතරවෙනි භික්ෂුව ඉන්නවා අත්ත පරහිත. Tamanටත් හිතයි අනුන්ටත් හිතයි. එහෙම භික්ෂුන් වහන්සේලා අඩුයි. එහෙම සත්පුරුෂ උතුමන් කීප දෙනෙක් තමයි මම මේ කියන්නේ වර්තමාන කාලේ මේ බණ කියන ස්වාමීන් වහන්සේලා ඉන්නෝනේ කීප නමක්ම බොහොම සත්පුරුෂ තේරවාදී මහා විහාර සම්ප්‍රදාය අනුගමනය කරන. අනේ ඒ උතුමන් වහන්සේලා බොහොම කැපකිරීම කරලා ඔය මට මතකයි එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ වාහනේට මග්ගාරාමේ කියලා. මග ආරාමි කියලා කියන්නේ. මග්ගාරාමිනි ඇත්ත කතාව බලද්දී අර වාහනේට ගිහිල්ලා බලන්න. ඕකේ අනිත් සිවුරක් තියෙනවා. අර අපේ අම්මාව කරේ තියාගෙන ආවි ඔක්කොම. කොයි වෙලෙත් අනිත් සිවුර ඕකේ.
මූණ සෝදන්න පෙන් පහසු වෙන්න අවශ්‍ය කරන බඩු ටික චූටි බෑග් එක දාගෙන ඒකේ මග්ගාරාමේනේ මගාරාමේ සමහර විට ස්වාමීන් වහන්සේලා ඔය බොහෝ බණ කියන සයන්සලාට දානිය ලැබෙන්නේ කාර් එකේදී. තමන් යන වාහනෙත් තමයි දන් වළඳන්නේ. බණට වරක් වෙලා තියෙන නිසා ඇතැම් විට යන ගමන් වීදුරුව පාත් කරලා පාරට අත සෝදගෙන දානිය වළඳලා යන වාර ගන්න තමයි වැඩි. දෙයට ඉතින් ගෙවල් වල නම් දානේ පන්සල හිටියා නම් දාන ටිකක් ලැබෙනවානේ. බොහෝ විට පාරට ගියාම කඩේකින් මොනවා හරි මොනාරෝ ෂෝටිස් එකක් හරි මොනවා හරි වළඳලා තමයි බණ ටික කියන්නේ ඔය පින්වතුන්ලට. ගොඩාක් ස්වාමීන් වහන්සේ බණ කියන හැම ස්වාමීන් වහන්සේ නමකටම මේවා දැනගන්න. මේ බණ ඇසීම මම මේක කියන්නේ මේ අපි ගැන අනේ අනුකම්පා හිතන්න මෙහෙමයි කියන්න නෙමෙයි. අපිට එහෙම එකක් ඕනි නෑ. මොකද පින්වත්නි මෙහෙමයකුත් තියෙනවනේ. දැන් මේ සමහර පින්වතුන්ලා හිතනවා මම මේ ටික කියාගෙන ඉන්නම් මේ බණ ඇසීමේ වටිනාකම තේරුම් මේ කතාවට බොහොම පිං. ඒකයි මේක කියන්නේ. සමහරු හිතන් ඉන්නවා මේ ස්වාමීන් වහන්සේලාට නමක් හදාගන්න ප්‍රසිද්ධියක් හදාගන්න බණ කියනවා කියලා. එහෙම එකක් නැහැ. අපිට හොදට නමක් හදාගන්න පුළුවන් ආරණ්‍යට වෙලා බිම්බලාගෙන හිටියන. පුළුවන් ද බැයිද? මේ සමහර විකෘති මත ප්‍රතිවාහනය කරන්නේ නැතුව අධර්ම මත ඛණ්ඩනය කරන්න එන්නේ නැතුව මිනිස්සුන්ට මේ පැය 24ෙම ටීවී වලට පේන්නේ නැතුව අර රාජ්‍ය නායකයෙක් තමන්ගේ රට අමතනවා වගේ මාසෙකට විතර එක ප්‍රකාශයක් කරලා ගියා නම් අපි දන්නවා කොහොමද මේ වගකීම හදන්නේ. හැබැයි මෙතනදී මේ වගේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙකුට වර්තමාන කාලයේදී පවා බණ කියන්න සිත් පහළ වෙලා තිබීමම ලොකු ලාභයක්. ත්‍රොයිපින්ගතුල හිතන්න එපා හැම කාලෙම මේක මේ විදිහට තියෙනවා කියලා. 88 89 කාලෙ වෙද්දී මේ පත්තරයක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගිහිල්ලා තිබ්බා ජාතක පොතක් හොයලා දෙන කෙනෙකුට රාජගිරියෙන් ඉඩමක් දෙනවා කියලා. ඒ කියන්නේ 88 89 කාලේ රේඩියෝ තිබ්බා. ඒ කියන්නේ රේඩියෝ වල බණ ගියාද? එහෙම ලොකු එකක් තිබ්බේ නෑ. ඒවා මේ මෑත කාලෙදී නැගිලා ආපු දේවල් නේ. මේ ටීවී channel, රේඩියෝ channel මේ ඔක්කොම මෑත කාලෙදී නැගිලා ආපු දේවල්. ඔය පැයේ බණ සංකල්පය පටන් ගන්නෙත් ඒක එතන ඉන්නේ. ඒ ඉස්සර පැයක බණ කියලා එකක් නැහැ. රේඩියෝ ගුවන් මේ රූපවාහිනිය වලට ආවම තමයි පැයේ බණ කියන සංකල්පයට ඇවිල්ලා හිර වුණේ. එතකොට මේ වර්තමාන කාලේ ඔබට ලැබෙන්නේ ලාභයක්. පැහැදිලිද මම කියන්නේ? වර්තමාන කාලේ ඔබට ලැබෙන්නේ විශාල භාග්යක්. වර්තමාන කාලේ ඔබ මුණ දෙලා තියෙන විශාල ප්‍රගති සම්පන්න සිටුේෂන් එකක්, තත්වයක්. මේකෙන් පල නෙලා ගන්න නැත්නම් නම් බොහොම අඩුයි. පල නෙලා ගන්න නැත්නම් නම් බොහොම අඩුයි. හැබැයි ඒ අතර මේ පිංගුතුල්ල වගේ අපි බොහොම කාලයක් අසුරු නිසුරු කරපු ඇත්තෝ බොහොමත්ම ආදරෙන් ධර්ම ගෞරවයෙන් ධර්මයේ හැසිරෙන පිංගුතුන්මයි මේක පල නෙලා ගන්න කියන එකත් මතක තියාගන්න. මම මේ ටික කිව්වේ මේවා මේ ලේසියෙන් ඩිලිවර් වෙන ඒවා කියලා හිතන්න එපා. උඩ දැම්මම බිම් වැටෙන කාසි වගේ නෙමෙයි බණ කියන ඒවා. එහෙම නෙනේ. සමහරක් විට ස්වාමීන් වහන්සේලගේ වෝකල් ඩැමේජ් වෙන්න පුළුවන්. තියෙනවා නේද එහෙම. ඔය උගන්නන අය දන්නවා. වෝකල් කෝඩ්ස් යන්න පුළුවන්. ස්වරාල වලට හානි වෙන්න පුළුවන්. පුළුවන්ද බැරිද? දැන් ඕකට උණු වතුර බොන්නයි කියලා කෝඩ් මේ බණ අතර මේක බිබී ඉන්න පුළුවන්. එහෙම බෑ. මේවා දුර්ලභව හරිම අමාරුවෙන් කෙනෙකුට ලැබෙන අවස්ථා. මේ පිංගුතුල්ල ඒවට භාග්‍ය සම්පන්න වුණා නේද කියලා කල්පනා කරලා බොහොම ආදරෙන් මේ බණ ටික අහන්න. මේ බණ ටික අහනකොට සුණාත සාදුකම් මනසිකරොත් කියනකොටම මේ කියන්නේ මොකද්ද කියන්නේ කල්පනා කරන්න. හොඳට අහන්න සුණාත සාදුකම් මනසිකරොත් මනාකොට අහන්න සුණාත සාදුකම් මනසිකරොත් කල්පනා කරන්න. එහෙම කල්පනා කරන ඔබට මේ කෙලස් වලින් දුර වෙන මාර්ගයේ වැටෙන්න පුළුවන්. ඊපෙදි මම අද ධර්මදේශනාවට කල්පනා කරලා මේ මොනවද මේ පිටුතරට කියලා දෙන්නේ කියලා කල්පනා කරද්දී ටිකකට කලින් මේ මතක් වෙච්ච සූත්‍රයක් තියෙනවා තිස්ස සූත්‍රය කියලා එකක්. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ කන්ද සංයුක්තයි. ඔය තිස්ස කියන ස්වාමීන් වහන්සේට තිස්ස ස්තවිරයන් වහන්සේට බුද්ධ ශාසනයේ මේ අනබිරතියක් ඇති වෙන. කියන්නේ උන්වහන්සේට හැමතිස්සෙම සැක ඇති වෙනවා, නිදිමත එනවා,
කාමය පිළිබඳව සිතිවිලි එනවා. එක දේවල් වෙනවා ඉතින්. උන්වහන්සේට මේක එපා වුණා කාලෙකදී. එපා වෙලා හැබැයි හංගගෙන හිටියේ නෑ. ළඟ හිටපු භික්ෂුන් වහන්සේලාට කතාව කිව්වා මේ මට මේ නිදිමතයි, මට හරි කම්මැලි, මට මේවා ගැන සැකයි, මම මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණා. උන්වහන්සේගෙන් ඕගලන්ට තියෙනව නේද ওই ප්‍රශ්න නිදිමතයි, කම්මැලි. මේක තියෙනවනේ මාගේ ධර්ම මාර්ගයේ බාධා ඇති නෝ. ඕවා තමයි බාධා. නිකන් වෙලාව නැහැ, සැක ඇති වෙනවා. එහෙම තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ මේ තිස්ස භික්ෂුවව ගෙනල්ලා අහනවා තිස්ස. දැන් මම ඔබෙන් අහනවා මේ ප්‍රශ්න ටික. හරි. කෙනෙක්ට මේ ජීවිතේ දුකක් ඇති වෙනවා නම් හරිද? මේ ජීවිතේ ශෝකයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්න බලපාන්නේ කරුණු පහයි. රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය. බලන්න අපි දුකක් ඇති කරගන්නවා නම් එතනට රූපයක් අදාළ වෙලාද නැද්ද? හොඳට බලන්න. අපි ආසත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න අහසෙත් දැන් වැස්සට වගේ ප්‍රශ්න ඇති කරගන්නවා. එතකොට වේදනා සංඥා සංකාර බලපාන. අපි ගිහිල්ලා ඔහේ මේ කවුරුත් නැති තැනක හිස් අවකාශ ධාතුවකට බැහැගෙන බැන බැන ඉන්නේ නැහැනේ. කාත් එක්කවත් අඬන්නේ ඉන්නේ නැහැනේ. අපිට දුකක් ශෝකයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නෙම අවිගත රාගස්ස. රාගය දුරු කරපු නැති නිසා රූපය පිළිබඳව. අවිගත තණ්හස්ස. රූපය පිළිබඳව තණ්හාව දුරු කරේ නැති නිසා. ද නැද්ද? අවිගත ප්‍රේමස්ස. රූපය පිළිබඳව ප්‍රේමය දුරු කරපු නැති නිසා. පැහැදිලිද මම මේ කියන්නේ? රූපය නිසා ද නැද්ද කෙනෙක්ට ඔය ශෝක පරිදේව ඔක්කොම එක්තරා ආකාරයකට. එහෙමයි. ඊළඟට වේදනාව. අපි කැමති සැප වේදනාවටද දුක් වේදනාවටද? අපි සැප වේදනාවට කැමති, දුක් වේදනාව අයින් කරනවා. ඒතර අපිට මේ වේදනාව කියන සංඥාව සංකල්පේ නැත්තම් දුකක් තියෙයිද? දැන් බලන්න ඕක හොඳටම තේරෙන කතාවක් තමයි අර කූඩැල්ලෝ ඉන්නවනේ. ඔගොල්ලෝ කැමතිද කූඩැල්ලෝ කනවට? මේ ඉන්නවද කූඩැල්ලෝ? මේ කොයිද කූඩැල්ලෝනේ? මිනිස්සුන්ටත් ඉන්න බැරි පළ. ඔගොල්ලෝ කැමතිද කූඩැල්ලෝ එල්ලනවට? කියන්නේ නැහැ අපි ඉන්න අපමාරු ඉන්නේ. ඉතින් ඔබ දන්නවද? ටික කාලයක් ගිහලා කකුල් වල නාර එහෙම ගැට ගැහුණාම ඔය ඔපරේෂන් කරන්න එහෙම ගියාම සිංහල වෛද්‍යවරු ගාවට ගියාම ඒගොල්ලෝ කියනවා මේ කූඩැල්ලෝ දාන්න කියලා. ඊට පස්සේ සල්ලි දීලා දාගන්නේ කූඩැල්ලෝ. ඒක කූඩැල්ලට 500ක්ද 1000ක්ද දීලා දාගන්න වෙන්නේ. අර නිකං කාපුන් වයින් කරලා සල්ලි දීලා කූඩැල්ලෝ දාගන්න. බලන්න මේ සංඥාව අනිත් පැත්ත ගහගෙන හැටි. ඊට පස්සේ දැන් ඔය කූඩැල්ලෝ කනකොට මම කියන්නේ මේ සංඥාවත් එක්ක වෙනස් වීම සිද්ධ වෙන ආකාරය බලන්න. දැන් අපිට ඔක මුල් කාලේදී අප්‍රියයිනේ. හැබැයි අපි හිත හදාගන්නේ කොහොමද? කූඩැල්ල කෑවට පස්සේ ලේ පිරිසිදු වෙනවා කියලා අපේ අම්මලා අර එහෙම කියනවා. කිව්වට පස්සේ අපි ඉතින් ඕකට කැමති කියන්නේ අකමැති වුණත් මොනවද කරන්නේ? ඉතින් කාලේ ඉවරයිනේ නේ. ඔන්න ඔහම දේවල් තියෙනවා. ඊළඟට හැමතිස්සෙම පිටින් අපේ ලෝකේ ඒ වගේ ඒවට මේ විරුද්ධව එකක් දැන් ණයක් හීනෙන් පෙවුනොත්. ඕක බය වෙන එකනේ වෙන්නේ සාමාන්‍ය. ඒ නිසා කියන ණයක් හීනෙන් පෙවුනොත් කාට හරි ඥාතිට පුතෙක් හම්බ වෙනවා. දැන් අපේ පින්වතුන්ලා ණයක් පෙවුන ගමන් හිතනවා මොකක් කියලා. මොකෙකුට හරි පුතෙක් හම්බ වෙන්න යන්නේ කියලා. ඔය අතරතුර ඉතින් කොයි හරි අල්ලපු ගෙදර කෙනාට හරි පුතෙකුත් හම්බ වෙනවා. මොකද උපදින ඔක්කොම කෙල්ලෝ නෙමෙයිනේ. එතකොට අපි හිතනවා මේ පුතෙක් හම්බෙන්න තමයි මෙහෙමනේ. ඊට පස්සේ අර ඇහැ උඩ එන්නේ මොනවද? නග්න මොනවද කියන්නේ? මොනවද මන්දර මෙහෙම එකක් එන්නේ බිලින් ගෙඩියක් වගේ එකක්. අන්න ඒවම කියනවා නේද කන්‍යාක්කට හරි නංගිට හරි දරු. ඔය වගේ මේ හැම තිස්සෙම අපේ මිනිස්සුන්ට මොකක් හරි තියෙනවා එල්ලෙන්න. නමුත් ඒ වේදනාව නිසා තමයි මේ දුක, ශෝකය මේ හැමදේම පිඟුනි රඳා පවතින්නේ. පිඟුනි මතක තියාගන්න සතුට තියෙනවා නම් එක තැනක අපි යමකට සතුටු වෙනවා නම් දුක කියන කනිත් පැත්තේ ඒකත් එක්කම නොමිලේ තියෙනවා. ලාභ තියෙනකොට කඩයකින් හරි මොකකින් හරි අපි මතක තියාගන්න ඕනේ අපිට මේකෙන් මොකක් තියෙනවා කියලාද? ලාභය අනිත් පැත්තේ තියෙන අලාභය. කවදාවත් කිසිම කෙනෙකුට 24 hours කියන්නේ 100% ලාභ උපදින්නේ නැහැ ජීවිතේ.
ලාභය එනකොට ලාභෙන් ජීවත් වෙනවා වගේම පාඩුව වෙනකොට අපි මේ පාඩුවත් එක්ක ජීවිතේ ලාභය එනකොට හොඳට කන්න. පාඩුව වෙනකොට එළවලු අඩු කරන්න ඕන. ඔකට කියන්නේ තියෙන හැටියට ජීවත් වෙන්න කියලා. එක්තරා විදියකට නේද? සුබරෝත පහසුවෙන් කියන්නේ සුබරෝ කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සල්ලෝක වුත්ති සහැල්ලු ගති පැවතුම්. සැප දුක සැප තියෙනකොටම අපි මතක තියාගන්න ඕනේ ඕකේ කෙලවර අනිත් පැත්තේ මොකක්ද තියෙනවා කියලා. දුක තියෙනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. ඔය ඒකනේ කිව්වේ බුදුරජාණන් වහන්සේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ අටලෝ දහමින් අපි කම්පණය වෙන්න හොඳ නෑ පින්වත්. දැන් ඔය පින්වත් තුල කම්පණය වෙනවද නැද්ද? මේ රූප වේදනා නිසා තමයි ඕවා වෙන්නේ. මොකද දන්නවද? මේවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අල්ලගත්තු නිසා. මේ ලොකු කතාවක් පුංචියට කියලා දෙන්නේ. හරිද? නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අල්ලගත්තු නිසා. මම මගේ දේවල් කියලා අල්ලගත්තු නිසා සැප විතරක් බලන් ඉන්නවා දුක පිළිබඳව අමතක කරනවා. මගෙන් ඊයේ පෙරේද කෙනෙක් ලස්සන ප්‍රශ්නයක් ඇහුවා මේ. අපේ හාමුදුරුවනේ තණ්හා පත්‍යානි උපාදානං. අපි ඇලීම නිසා සසරට යනවා. ගැටීම නිසා කොහොමද සසරට යන්නේ? ගැටීම නිසා කොහොමද ගැටුණාම එපා වෙන්න එපා. ගැටීම නිසා සසරට යන්නේ මෙන්න මෙහෙමයි. ගැටීම කියන එක තියෙනවා කියන්නේම එයාගේ අනිත් පැත්තේ යාට තව මොකක් තියෙනවා කියලාද? එයා ගැටෙන්නෙම ලෝකේ යාට ඇලෙන මොකක් හරි තියෙන නිසානේ. අන්නේ ඇලීම නිසා සසරට යනවා. ගැටීම නිසා අකුසල් රැස් කරගෙන සංසාරයේ පෝෂණය කරන්න අවශ්‍ය කරන ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාකයට ලැබෙනවා. උපාදානය නිසා සංසාරයට යනවා. කයි ඇලීමත් ගැටීමත් නැති තැනයි නිවන. ඇලීමයි ගැටීමයි දෙකම එකටයි නැති වෙන්නේ. ඒවා වෙන වෙනම කාමරාග පටිග. එකට ප්‍රහීන වෙන්නේ අනාගාමී වෙද්දී. කාමච්ඡන්ද ව්‍යාපාද එකට ප්‍රහීන වෙන්නේ. කාමරාග පටිග දෙකම එකට යන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වෙනම යනවා. කාමරාග පටිග එකට යන්නේ. ඊළඟට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. ඒවා වෙන වෙනම උඩ දියන්නේ මතව. රූප නිසා අපේ දුක තියෙනවා ජීවිතේ. පරිලාහයක් ශෝකයක් කරදරයක් ඔය මොකක් හරි දරා ගන්න බැරි සිද්ධියක් තියෙනවා නම් අඬනවා නම් ඇඬෙනවා නම් මැරෙන්න හිතෙනවා නම් මැරෙනවා නම් වේදනයි නම් රිදෙනවා නම් ඔය ඔක්කොම එක්ක රූපය නිසා එක්ක වේදනාව නිසා ඒ වගේමයි සංඥාව නිසාත් අපිට දුක තියෙනවා. දැන් ওই පින්වතුන්ලට එක පාටම මේ හෙට ආරංචියක් ආව ධම්මවිජය ස්වාමීන් වහන්සේට පිළිකාවක් හැදිලා කියලා. ඕගලන්ට ඒක සමහරකට ඕගලන්ට ඒක ටිකක් දැනෙන්නත් පුළුවන්. කලංගම මේ වැඩ බණ කියලා අරමෙම කලානේ අප්පච්චි බලන්නකො. වෙනම ඈතක අහිංසක පිරිවෙනක පොඩි ස්වාමීන් වහන්සේ නමකට පිළිකාවක් හැදුණා කිව්වොත්. මෙහෙම හිතන්නකෝ. දැන් ওই පින්වතුන්ලට හෙට ආරංචියක් එනවා. ස්වාමීන් වහන්සේ එක්තැන් වෙලා කියලා. මොකක් කරනවද? ආකාරي බලලා බඩිරුකු කැලලක් හරි පූජා කරලා යන්නේ එනවනේ. දුවගෙන එනවා. හැබැයි දැන් මම ওই පින්වතුන්ට කියන බලන්නකො පින්වත්නි මේ මං එනකොට මෙන්න මෙහෙම දැක්කනේ මේ වර කපුල හරි වාරිය පොළදී මේ අත පාදිනේදී දැක්කනේ මේ මසනීප වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් එක්තැන් වෙලා කියලා. ওই පින්වතුන්ට දැන් යන්න හිතෙනවද? එහෙම යන්න හිතෙන්නේ නැහනේ. ඒකට හේතුව මොකද්ද? අර මගේ කියලා අපිට උදව් කරලා තියෙනවායේ මම මගේ කියන සංඥාවෙන් අල්ලගත්තු දේවල් ඉස්සරහා අපිට ශෝකය උපදිනවා. මගේ පුතා අපිට මේ ගමේ කවුරු මරුණයි කියලා අපිට ප්‍රශ්නයක් නෑනේ. මගේ කෙනෙක් මරුණොත් මට ප්‍රශ්නයක්. එහෙම නෙනේ. සංඥාව නිසා මම මගේ කියලා අල්ලගත්තු සංඥාව නිසා මේ ඥාතිකං අරකං මේකං කියලා ගොඩනගම් මේ තියෙන ඥාතිකන් නේද අම්මා කියයි තාත්තා කියයි නැන්ද කියයි පුංචි කියයි ලොකු මාමා කියයි ලොකු නෑන කියයි බෑන කියයි මස්සිනා කියයි අප්පච්චි සිස්ටර් ඉන් ලෝ කියනවා බ්‍රදර් ඉන් ලෝ කියනවනේ. කොච්චර අපිට මේ ඥාතිකම් තියෙනවද? මේ සංඥා ඔක්කොමත් එක්කම බැඳින්නේ දුකක්. අන්න ඒකයි කිව්වේ. ඔබට බැඳීම් 100ක් තියෙනවා නම් ඔබට දුක් 100කුත් තියෙනවා. මතක තියාගන්න. බැඳීම් තියෙන ගානට දුක් තියෙනවා. ඊ පෙරේද ලස්සන සිදුවීමක් වෙලා තිබ්බා මේ මගේ බණහන අම්මා කෙනෙක් මම ඊ පෙරේද භාවනා වැඩසටහනකට ගියා. ඒ අම්මා මල්ලකට ඇවිල්ලා ලස්සන කතාවක් කිව්වා. ස්වාමීනි මට ඉන්නවා අවුරුදු 7ක පොඩි දරුවෙක්. කියන්නේ 2 වසරේනේ. මේකා
බනහන ඇති දැම් මේ කල්හරි බනහනවලු හැමදෑම් බනහනවලු කාටුන් අරමය බලන්නේ බණක් යනකොට හල යාම දාලා ඩවන්ලෝඩ් කරලා ආච්චිට දෙනවලුද තවස කාච්චෙන් හනු ආච්චි ආච්චිට මස්කටු කියත් තියෙනවද එද මේ ආච්චිකොලු මේ පුතාම ගයින්නකෝ ඔලු හරි අම්ම තාත්තා ඇයි මම තේරනාද මේ පොඩියකාට තේරිච්චකවත් මගේ පිංගුතර මේ පුංචි දරුවාට තේරිච්චකවත් මේ පිංගුතුරට තේරලා නෑ ඔන්න බලන්න ඒකෙත් හැටිය ඒ නිසා රූපය නිසා දුක උපදිනවා පැහැදිලිනේ මම මේ ප්‍රායෝගිකව කියන්නේ වේදනාව නිසා දුක උපදිනවා සංඥාව නිසා දුක උපදිනවද නැද්ද උපදිනවා සංකාර නිසා දුක උපදිනවා ලෝභය නිසාද ලෝභය කියන්නේ සංකාරයක් චෛතසික ධර්ම වලින් ආදරය තමන් ආදරය කරන කෙනාට මොකක් හරි වුණොත් අපිට අප්සෙට්ද නැද්ද දුකයි ඉන්නේ දැන් ඔක හොඳට තේරුම් ගන්න පුළුවන් මෙහෙම මට හොඳට ආදරය කරන කෙනෙක් ඉන්නවා එයාත් එක්ක ඉතින් කිරි පැණි වගේ ජීවත් වෙන අපි එයා හදිසියවත් වෙන සම්බන්ධතාවයක් ගොඩනගාගෙන අපිට හොඳට කෙනෙහිලිකමක් කරලා යනවා දැන් මම අපේ සංකාරය වෙනස් වෙනවානේ අපේ ලෝභ සිතවිල්ල දේශයකට හැරෙනවා එතකොට ඒ අනතරතුර යාට අර ඉන්න කාලේ මේ තුවාලයක් වුණත් ලේ ටික පවා මේ බිමටවත් වැටෙන්න දෙන්නේ නැතුව අල්ලපු මිනිස්සු දාලා ගියාට පස්සේ මොකක් කරවකට හොඳ වැඩ ඕමනේ මේ වෙන්න තිබෙ මට කරපු දෙයට කකුල් දෙකම කැඩෙන්න තිබ්බ කියනවානේ අන සංකාරය නිසා අපිට පරිලාහය දුක වේදනාව දැවිල්ල මේ අමාරු උපදිනවා ඔබ අමාරුවෙන් ජීවත් වෙන්නේ මොනවා නිසාද රූපය නිසාද නැද්ද වේදනාව නිසාද නැද්ද ඔව්ද වෙන මොනාරි තියෙනවද බලන්න අප්සෙට් එකක් මොකක් කරේ වෙන එකක් තියෙනවා නම් ඉතින් ඔළුවක තමයි වෙන මොනවා තියෙනවද වෙන එකක් නෑ එක්ක රූප නිසා එක්ක වේදනාව නිසා එක්ක සංඥාව නිසා එක්ක සංස්කාර නිසා එක්ක විඥාන නිසා විඥානයත් කියන්නේ වෙන්නේ ඒක වෙන්නේ විඥානි කියන්නේ අපි දැන ගැනීම අපේ සිත විඥාන කියන්නේ මේ විජානාති කියලා කියනවනේ විජානාතිකෝ භික්කවේ විඥානං කියලා කියනවා අපි දැන ගැනීම අපි මොය ලෝකය අපේ සිතින් දැනගන්න නිසා නේද දැන් අපි ඒකට කියන්නේ ඕවා මට පේන නිසානේ ඔය ඔක්කොම ප්‍රශ්න මම මෙහෙන් ගියායින් පස්සේ මට ඕවා ප්‍රශ්නයක් එහෙම කියනවද නැද්ද මේ මට මෙහි ඉන්නකොට තමයි මේ ඔක්කොම ප්‍රශ්න මම මෙහෙන් ගියාම මට ඕවා පේන්නේ නැහැ නේද එතකොට උඹලා ඕන දෙයක් කරගනි ඕම කියලා ඕන තරම් ඔය අම්මලා දරුවොත් එක තරහ වෙලා ගෙවල් වලින් යනවා දරුවෝ අම්මලත් එක තරහ වෙලා ගෙවල් වලින් යනවා මට මේව බල ඉන්න බෑ මං යනවා මට පේන්නේ නැහැ ඕන දෙයක් ඒ මොකක් නිසාද විඥානීය නිසාත් මේ පරිලාහය උපදිනවා පින්වත්නි මේක තිස්ස ස්වාමීන් වහන්සේ ගම තිස්ස කියනවා එහෙමයි ස්වාමීනි පැහැදිලි රූපය නිසා මේ දුක උපදිනවා තමයි වේදනාව නිසා මේ දුක උපදිනවා තමයි සංඥාව නිසා මේ දුක උපදිනවා තමයි සංකාරය නිසා මේ දුක උපදිනවා තමයි විඥානීය නිසා මේ දුක උපදිනවා තමයි ඇත්ත ස්වාමීනි ඇත්ත ඊට පස්සේ අහනවා තිස්ස පින්වත්නි ඔය කියන රූපය නිට්ටයයිද අනිත්‍යයිද දැන් කල්පනා කරලා උත්තර දෙන්න ආයි මේ පස්සට දාන්න එපා පස්සේ ගෙදර ගිහලා කල්පනා කරන්න ඕනේ නෑනේ දැන් කල්පනා කරන්න ඔය කියන රූපය නිට්ටයයිද අනිත්‍යයිද දැන් ඕගොල්ලෝනි පින්වත්නි එකට හොඳම උපමා ඕගොල්ලෝගේ පොඩි කාලේ ඕගොල්ලෝ කොච්චර ලස්සනද බලන්න දැන් හැටි බලන්න ඔගොල්ලෝ පොඩි කාලේ මේ තාත්තලා මේ අම්මලා අර ඉන්න ඕගලන්ගේ පුංචි කාලේ ෆොටෝ එකක් අවුරුදු ඔය 5-6 විතර අරන් බලනකො නිකන් කිරි ටොපි වගේ හරි ලස්සනයි බෝල මාල දාලා තෙල් ගාලා කොණ්ඩ පීරලා අර මේ සපත්තු දාලා ෂර්ට් යට කරලා ඉස්කෝලේ කාලේ කොච්චර ලස්සනද තරුණ කාලේට අම්මලගේ කාලේ නම් ඔය දැන් වගේ සුකුරුත්තන් තිබ්බේ නෑනේ නේ අහිංසක මිනිස්සු කොණ්ඩ දිගට වවලා ලස්සන්ට දිගට ඇඳලා එහෙමනේ තාත්තා එහෙමද මන් දන්නේ තාත්තට තමයි ඉතින් රැවටුනේ ඔයාට හොඳට යන්න පුළුවන් නේ උස්සයකට ගියාම හොඳට උයාගෙන පියාගෙන එනවා කටට රහට කන්න තේකක් දැන් ඉන්න ළමයින්ට තේකක්වත් හදන්න බෑ පින්වත්නි ඇත්තටම හදන්න ඔයගොල්ලෝ නිකමට හදන්න කියන්නේ ආයි සංසාරෙට තේ බොන්නේ නෑ එක මම මේ ඊයේ පෙරේදත් කිව්වා මේ අපේ අම්මලා අක්කලා කෑම බීම හදපු හැටි එක්ක දැන් අපිට මේ
මහා චයිනිස් කෑම වගේ කෑම තමයි හම්බ වෙලා තියෙන්නේ. ඒක තමයි හැටි. ඒකට අපි පුරුදු වෙන්න ඕනේ. මේ එතකොට ඒ කාලේ ඔගොල්ලෝ හරි ලස්සනයි හොඳට කෑමක් බීමක් හොයාගන්න දක්ෂකම් තිබ්බ අරව තිබ්බ මේවකම් තිබ්බ දුවලා පැනලා දඟලුවා නේද? දැන් ඉස්සර ඔය පිංගුතුල්ලගේ පොඩි කාලේ මං හිතන්නේ ඔය පිංගුතුල්ලා ගොඩාක් දඟලන්නේ නැතිනේ. දැන් වගේ මේවා මේ ටයිල් වෙලා බීත්තිය මෙහෙම තිබ්බද? මැටි ගහලා එල්බීසියා ගේට්ටු දාගෙන කණු වලින් අර වැටමාර කියලා කියන්නේ. ද නැද්ද? ඔය කණු ඈත් උණ බම්බු දාගෙන ටියුබ් කෑලි ගහගෙන ගෙවල් තිබ්බේ. ගුඹුරට බැස්සාම වපුරන්නත් පුළුවන්. ට්‍රැක්ටරයට නැග්ගොත් හාන්නත් පුළුවන්. වී ටික ගෙනාම වේලන්නත් පුළුවන්. පොල් ටික ගත්තාම ගාන්නත් පුළුවන්. හොඳට හීනියට පොල් ගානු ඉස්සර අම්මලා. දැන් පොල් උලුප්ප. දැන් පොල් ගන්න බෑ මිනිස්සුන්ට. දැන් කෝ එහයිය. දැන් කෝ ඒ ලස්සන. දැන් කෝ ඒ තිබ්බ තරුණකම් කෝ බලන්න තියෙනවද කියලා මගේ පිංගුතුල්ලා ගා. මගේ පිංගුතුල්ලා දැන් වයසයි. දැන් ඔයගොල්ලෝ ඇත්තටම ඔයගොල්ලෝ වයසයි. මම මේ හැමදේමත් මේක කියන්නේ දැන් කැතයි කියලානේ. අද මම එහෙම කියන්නේ. දැන් ওই පිංගුතුල්ලා වයසයි. ඔය පිංගුතුල්ලා දිරලා. ඔයගොල්ලන්ගේ කොණ්ඩ පැහිලා. කොණ්ඩ ගිහිල්ලා අම්මේ දැන් සුදු වෙලා තනින් තන කෙස් නැහැ. කන් කඩන් වැටිලා. මූණු රැලි වැටලා මට පේනවනේ. මම මේ මට පේන්නේ නැත්ත කියන්නේ. නියපොතු කැතයි දැන් අම්මේ. කකුල් වල සුදු පිපෙනවා පොඩ්ඩක් නැත්තම්. නහර මතු වෙලා අම්මේ. දැන් නියපොතු කැතයි. දැන් ඔයගොල්ලෝ දිරලා. පැහැදිලිද මම මේ කියන එක? ඇත්තද නැද්ද? දැන් කියන්නකෝ රූපය නිට්ටයයිද අනිත්‍යයිද? දැන් බලන්නකෝ මේ තරුණ වගේ පාටට පේන අපි දිහා. දැන් ඔයගොල්ලෝ ඔයගලන්ගේ ජීවිත අත්දැකීමෙන් කල්පනා කරලා කියන්නකෝ මට මොකද වෙන්නේ කියලා තව ටික කාලෙකින්. මේම රෝම ගස් ඇවිල්ලා මෙහෙම මේවා ඉදිලා මේවා ගැලවිලා මට වෙනවද නැද්ද? තව ටික කාලයක් යද්දි මේම hina වෙද්දි දත් පේන්න නැහැ. ඊට පස්සේ බන කියන්න තියා වචනයක් උච්චාරණය කරන්න බෑ. ඔන්න ඔයම අපි දෙක තුන් දෙනාම වාහනේ ලෝන මල්ලි තරමිටියක් තියාගෙන ඉදී මමත් ඉඳි. දැන් මං ඊයේ පෙර පොඩි සවින්නාසෙලා එක්ක අපේ දැන් සවින්නාසෙලා 20ක් විතර වැඩි ඉන්නවා. හරි ඔක්කොලම සම වයස්. කියන්නේ ස්වාමීන් වහන්සේලා 29ක් විතර ඉන්නවා. සිල්මෑනියුරු එතන 5 නමක් විතර ඉන්නවා මේ. අපි ඔක්කොලම අවුරුදු 26 27 28. මං කල්පනා කළා තරුණුන් මහාන කරගත්තා වගේ නෙමෙයි. එකට ටිකට් එක ඇදෙනකොට. දැන් කොහොමද ඔක්කොම වයසට ගිහිල්ලා 29ම හැරමිටි වලින් ආවොත් එහෙම. 12 දානෙට එන්න දැන් නම් 11:45 කුටි වලින් ආවත් ඇති. ඒ කාලෙට 7ටවත් පිටත් වෙන්න වෙනවා. ඇයි ඔක්කොම වයසයිනේ වත්තම් කරන් යන්නවත් කෙනෙක් නැහැ. ඒ සමහර විදිහ බුලත් පිටරන් එමනම් වලදන්නේ නැහැ පුරුදු වෙලා නැති නිසා. සිවුරක් හරියට පිළිවෙලට පොරව ගන්න බෑ නිකන් ඔහොම කෑල්ලක් කෙල්ලන් නේ. ඊට පස්සේ පරණ සිවුරු දිරච්ච සිවුරු මේවා හොදන්නත් කොඳුරි දෙනවා එතකොට වැඩිය. ඈත කුටි වලට යන්නත් බෑ ළඟ වැටිලා පඩික්කම් තියාගෙන නේ මහ කැතට තියේ සුජාත පුත්‍ර කස්ටික කාලෙකින්නේ. දැන් ඔයගොල්ලෝ එනකොට නිකම් හඳවල් පෑවුවා වගේ තිබ්බට කිනීරියා මල් පිපුණා වගේ. තව අවුරුදු 40කින් විතර ඉමේජින් කරන්න මොකද වෙලා තියෙන්නේ කියලා. හද්ද වයසට ගිය හාමුදුරුවෝ ටිකක් වඩීනේ. එතකොට ඕගොල්ලෝ කොහිද? ඒව බලන්න වෙන්නේ ඔය ඇත්තන්ට. එච්චර කල් පරිහරණය කරන්න පුළුවන් රූපයක් නෙමෙයි ඔබට ලැබිලා තියෙන්නේ. ඕක තව ටික කාලෙකින් දිරලා. පිටන්නේ. ඔයගොල්ලෝ බලන්න මම වයසට යනවද නැද්ද? මට කියලා දෙන්න. මගේ ස්වාමීන් වහන්සේ. හා යොබ්බන ජරාන්තා. ඔය යවුවනකම කොහින් ඉවරයිද? වයසට යෑමෙන් ඉවරයි මගේ ස්වාමීන් වහන්සේ. හරි. ස්වාමීන් වහන්සේ තමයි දැන් බලන්නකො ලැජ්ජාව කියන්නේ මට ඔය පිටුමුතුල්ලට මේක කියලා දෙන්න වෙලානේ දෙයියනේ. උපමා උපමේයන් කියලා. ඕගොල්ලෝ වයසට ගිහලා මම තරුණ හිතාව. මම කියනවා පින්වත්නි ඕගොල්ලෝ වයසයි මාත් වයසට යනවා කියලා. ඕගොල්ලෝ හරිනම් කියන්න ඕනේ ස්වාමීනි අපි වයසයි ඔයත් වයසට යනවා කියලා. බන් මේ සංඥා විපල්ලාසයනේ. තේරෙනවද මම මේ කියන්නේ?
ඔන්න බලන්න. රූපය අනිත්‍යයි. කිසිම කෙනෙක්ගේ නිට්ටය නැහැ. තප්පරයක් පාසා වෙනස් වෙනවා. ක්ෂණයක් පාසා දිරනවා. ටිකෙන් ටික කොහෙටද යන්නේ? මරණයට. ගවයෙක් දංගෙඩියට දක්වනවා වගේ ගවඝාතකාගාරයට අපි ඔක්කොම කොහෙටද මේ දැක්කෙන්නේ? මැරෙන්න බය වෙන්න එපා. තේරුණාද? අපි මැරෙනවාමයි. ඒක කොයි වෙලේද කියලා දැම්ම මගේ පිංගුතුලා තමන්ගේ ජීවිතේට ලෑස්ති වෙලා ඉන්න මම යනවා. හරි මේ කොතනද කොයි වෙලේද කින්ද මන් දාන්න එන්න එපා. මට එන්න කියපු ගමන් මට යන්න වෙනවා. ඒකට බය වෙන්න එපා. ඒක ICU එකකද? කැන්සර් හොස්පිටල්ද? කොවිඩ් නිසාද? ඕන එකකට ලෑස්ති වෙන්න. බය වෙන්න එපා. සර්පෙක් ගැව්වද? අලියෙක් පැස්සෙන් පැන්නුවද? පොළඟෙක් කකුල් දෙක ගාව හිටියද? පිඹුරෙක්කින් බය වෙන්න එපා. කිඹුලෙක් ඉන්නවද? හැබැයි මේ කිඹුලෙක් ඉන්නවද කියලා බය වෙන්න එපා කියලා. වැවට පයින්න නෙමෙයි කියන්නේ. බය වෙන්න එපා. මරණය කියන එක කොතන ආවත් අපි ඔක්කොටම මැරෙන්න වෙනවමයි. ඒක දැනගන්න. ඒක දැනගෙන හරි. ඒක රූපය අනිත්‍යයිනේ. 100% ස්ථිරයිද පැහැදිලිද? පැහැදිලි මදිද? තවත් කියන්නද රූපය අනිත්‍යයිද නැද්ද කියලා? ඇයි පින්වත්නි මේ බලන්න අපේ මුතුන් මිත්තෝ කවුරුත් අද මේ වෙනකොට ඉන්නවද? නෑනේ. අපි මෙහෙම ඉන්නවා මෙතන. අපි මේ ස්ටේජ් එකෙන් බහිනකොට මේ ස්ටේජ් එකට නගිනවා තවත් පෙරසක්. ඒ තමයි අපේ දරුවෝ. ඒ නිසා මේ ලෝකයේ හිස්වීමක් පේන්නේ නැහැ. හැබැයි අපිට හැම තිස්සෙම ගනුදෙනු කරන්න වෙලා ඉන්නේ පරම්පරා එකක් දෙකක් එක්ක. අපේ අම්මා ඕනනම් අම්මගේ අම්මා ඇති අපිට. එච්චරයි. ඒතකොට එකයි මගේ අම්මත් එක්ක බැලුවොත් මගේ අම්මගේ අම්මා දෙකයිනේ. ඒ පැත්තෙන් දෙකයි. දරුවන්ගේ පැත්තෙන් බැලුවොත් දරුවා අපිට නෑනේ. දරුවන්ගේ දරුවෙක් ඕනනම් පෙයි. කලාතුරකින් දරුවන්ගේ දරුවෙකුත් ඔය චූටි කාලේ හරි බලා ගන්න පුළුවන්. නිකන් මුණුබුරන්ගේ දරුවෝ බලන්නේ. ඒත් ඒගොල්ලෝ ලොකු වෙනකන් නම් අපිට ඉන්න බෑ. පුළුවන්ද? බෑ. එතකොට අපිට බලන්න උඩින් 2යි යටින් 3ක් විතර තමයි පේන්නේ. කවදාවත් මං හිතන්නේ මට මගේ අම්මගේ අම්මව බලන්න පුළුවන් වෙයි කියලා. අපේ මට දරුවෝ තරක්කලට දරුවෝ ඉන්නෝනේ. දරුවන්ගේ දරුවෝ බලන්න පුළුවන් වෙයි. ඒ දරුවන්ගේ දරුවෝ හම්බ වෙනකොටත් හිටියොත් ඉතින් ඕන්නම් ඒ දරුවෝ අර චූටි ඇස් අරින්නේ නැති මීපැටව වගේ කාලෙදී අපිට මැරෙන්න වෙයි. ඔන්න ඔච්චරයි අපේ කාලේ. ද්‍රෝපී නිත්‍යයිද අනිත්‍යයිද? අනිත්‍යයි පින්වත්නි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? යමක් අනිත්‍ය නම් ඒක දුකයි. මේ බලන්න. ඔය පිටතට යනවා මොන හරි බඩුවක් ගන්න. ෆෝන් එකක් ගන්න යනවා. හරි. 20000ටත් ෆෝන් එකක් තියෙනවා 18000ටත් ෆෝන් එකක් තියෙනවා. ඔය පිටතට ඇත්තේ 25000ක් විතරක් තියෙනවා. 18010 ෆෝන් එක චයිනිස් එකක් කියලා හිතන්න. වොරන්ටිත් නෑ. අනේ කියන්න බෑ මාසෙන් කැඩීත් දන්නේ අපිට මේකට වග කියන්න බෑ. 18 20000කට කියනවා කැඩුනොත් අවුරුද්දක් ඇතුළත එකට එකක් දෙනවා. මොකද්ද ගන්නේ? අර අඩු ගාන්ට බාලයක ගත්තොත් ඉතින් අඥානියෙක් තමයි. අඩු ගාන්ට බාලයක ගත්තොත් අඥානියෙක් තමයි. අපි වාහනයක් ගද්දී බලන්නේ නැද්ද ආයි සෙකන්ඩ් හෑන්ඩ් දෙන්න පුළුවන් වාහනේ මොකද්ද කියලා. අපි පැදලා විකුණන්න ගන්නේ කවදාවත් මාකට් අඩු වාහනයක් ගන්නෙ නේ. මාකට් තියෙන එහෙම මන් දන්නේ ඔයගොල්ලෝ කොහොමද ගනුදෙනු කරන්නේ ගිහි ජීවිතේ. ආයි දෙන්න පුළුවන් එහෙම වාහනයක් තමයි අපි ගන්නෙ. පිටගත්තේ. ඒ මොකද ඉක්මනට කැඩෙන මාකට් වහින දේවල් ලෝකේ වැඩක් නැහැ. අනිත්‍ය දේවල් ලෝකේ වැඩක් නැහැ. මේක ගද්දි මේක හයියර් තියෙන නිසා ගත්තා මිසක් මෙව ලාවට නිකන් මේවා තිබ්බනම් අපි කවදාවත් ගන්න. මේකට වඩා චූටි ලාවට තියෙන එකක් තරම්වත් රූපේ විශ්වාස කරන්න බෑ. කොතන වැටෙයිද කියලා කාටත් කියන්න. අද මම මේ යන ගමන් වාහනේ හැප්පුණොත් මොකද වෙන්නේ? ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ රූපේට මොකද වෙන්නේ? ඉවරයි. විශ්වාස කරන්න එපා. පැහැදිලිද මම මේ කියන එක?
යමක් අනිත්‍ය නම් ඒක දුකයි. එහෙනම් රූපය කියන්නේ දුකක්ද නැද්ද? කියන්නේ රූපය කියන්නේ දුකක්ද නැද්ද? ඇයි දුකක් වෙන්නේ? ඇයි රූපය දුකක් කියන්නේ? රූපය නිට්ටය නැති නිසා. රූපය නිට්ටය නැද්ද? රූපය නිට්ටය නැද්ද නිට්ටයයිද? රූපය නිට්ටය නැහැ. නිට්ටය නැති රූපය දුකක්. ස්වාමීනි, පවතින කාලයේ සැපක් නැද්ද? පවතින කාලයේ සැපක් තියෙනවා. අඥානය ආන්නේ පවතින කාලයේ සැපට මුලා වෙලා සසරම වර්ධ ගන්නවා. ඒ නිසා ප්‍රඥාවෙන් දකින්න ඕනේ. තේරෙනවද? අතීත වූ කියන්නේ වර්තමානයේ මට මේ පේන රූප පිළිබඳව මා ඇලීමක් ඇති කරගත යුතුද කලකිරිය යුතුද? ඔබට හිතෙන එක මට කියන්නකෝ, මම එතකොට මේක විසඳලා දෙන්න. මම මේ කියපු මට මගේ රූපය කියන එක ලෝකේ අනිත්‍යයි නම්, අනිත්‍ය දේවල් සම්මතයක් විදිහට දුකයි නම්, මට පේන මේ රූප කෙරෙහි දැන් ওই පිංගුතුල්ලට ඉන්නවා කියන්නකෝ. දැන් මම ගිහි කියලා හිතන්නකෝ. ওই පිංගුතුල්ලට හොඳ ලත් වෙන දුවෙක් කරපු ඉන්නවා කවුරු හරි. දැන් මම මේ ධර්මතාවය දැනගෙන මේ දුවට ඇලුනොත් මං අඥානයේක්ද නැද්ද? ඇයි? දිරණ රූපයක්ද නැද්ද මම මේ ඇලීමක් ඇති කරගෙන ගත්තේ? ඕගොල්ලෝ වගේම කැත වෙලා වයසට ගිහිල්ලා දිරලා නැකිට ගන්න බැරුව වීල් චෙයාර් එක අන්තිම කාලේ ගත කරලා වීල් චෙයාර් කීදම්ම වැසිකිලි කැසිකිලි කරලා මැරෙන කෙනෙක්වද නැද්ද මම මේ ගෙනියන්න හද? කඹුරල ජීවිතේ කවදා හරි දවසක එක්කෝ එකමාව දාලා එනවා, නැත්තම් මට ඒක දාලා යන්න වෙනවා මරණයට එනකොට. ඕකට නෙමෙයිද මම මේ කඹුරන්න හදන්නේ? මම මේ වර්තමාන පේන රූපේ ඇලිය යුතුයිද කලකිරිය යුතුයිද? කලකිරිය යුතුයි. අනාගතයේ කොයිසා රූපාවත් ඒ රූප වලට මම මොකද කරන්න ඕනේ? ඇලෙන්නද කලකිරෙන්නද? කලකිරෙන්න ඕනේ. අතීතයේ මොනවා හරි රූපයක් ගැන මගේ ඔළුවේ තිබ්බනම් ඒවට දැන් මම මොකද කරන්නේ? ඇලෙන්නද කලකිරෙන්නද? කලකිරෙන්න ඕනේ. අතීත වශයෙන් රූප ගැන කලකිරෙන්න, වර්තමාන වශයෙන් රූප ගැන කලකිරෙන්න, අනාගත වශයෙන් රූප ගැන කලකිරෙන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. යම් රූපයක් මම ප්‍රණීතයි කියලා හිතන් ඉන්නවනම්, ද ප්‍රණීත රූප තියෙන අපි ඔය දකින්න කැමති જાතියේ ටයිප්ස්. සමහරු කැමති කොණ්ඩේ තඹ කරලා ඉන්නවට. එතකොට යා වැඩිපුරම කැමති කොණ්ඩේ තඹ කට්ටියට. සමහරු කොණ්ඩේ දිග කට්ටියට කැමති. එතකොට යා වැඩිපුරම හොයන්නේ කොණ්ඩේ දිග. මම ප්‍රණීකද අපි කියන්නේ හිනයි ප්‍රණීතයි කියනනේ. ප්‍රණීත රූප දැකලා එයි ඇලිය යුතුයිද කලකිරිය යුතුයිද? කලකිරීමට හේතුවක් තියෙනවද නැද්ද? මොකද්ද? රූප අනිත්‍යයි. අනිත්‍යයි නම් යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් මේක දුක. මේ ෆෑන් එක දඩස් ගාලා කඩාගෙන යනොත් අපි කියනවා අපේ අපරාධ කියලා. අනිත්‍යයි. අනිත්‍ය දේවල් දුකයි. මේ කිසිම දෙයකට ඕනවට වඩා ආසායිත කර හීන ප්‍රණී වාහනේ ගන්නකො. දැන් වාහනේ කියන්නේ අපිට සාමාන්‍යයෙන් කෙලිට ප්‍රණීත වස්තුවක් නෙනේ. ඕක හීරෙනවටවත් කැමති නෑනේ. ඇත්තම කතා කැමතිද? කැමති නෑ. සමහර කොණ්ඩේ තෙල් ගාලා ෂීට් එකේ හේතු වෙන්නේ නැහැ ෂීට් එක ගෑවි කියලා. සමහර වාහනේ ගෙනල්ලා ෂීට් එකේ කවරේ කඩා ගන්නේ නෑ. අර ඉටිකොලේ කඩා ගන්නවද? ඉටිකොලේ තියලා තියෙනවා. සමහරු මේ පාපිස්ස දාලා පාපිස්ස ජරා වෙයි කියලා කකුල මඩ පිටින් වාහනේට තියන්නේ නෑ. වාහනේට අපි හරි ආදරේ. හැබැයි වාහනේ ස්වභාවය මොකද්ද? කොයි වෙලේ හරි රිලෙවේ කුඩින් පොල් කොම්බයක් අරන් ඇවිල්ලා වීදුරු උඩ රට ඇරිය දවසට තේරෙයි. ඩොග් ගාලා. ඇයි? මුළු වීදුරුවම කලවල යනවා පින්වත්නි. කවුරු හරි කෙනෙක් ඉස්සරහින් ඇවිල්ලා බයිසිකල් කාරයෙක් හරි කවුරු හරි කෙනෙක් ওই තනකොළ කපන මැෂින් එකක් එක්ක හරි වගේ හැප්පුණොත් එහෙම ආයි ඉස්සරහා වැදුනහම පිටිපස්සට වෙනකන් හීරෙන්නේ. අත්දැකීමෙන් කියන්නේ. ඊට පස්සේ නිකන් මේ රණ්ඩු වෙලා අයියෝ බලන්නකෝ වාහනේ හැප්පුවා නේද? ඔහොම හිතන්න හොඳ නෑ. ඇයි? රූප ඒව නිට්ටයයිද අනිත්‍යයිද? ඒවා අනිත්‍යයි. ඒතර ප්‍රණීත දේවල් ගැන උනත් වාහන පිළිබඳව වුණත් ඔහොම තමයි යට වදිනවා පින්වත්නි. ඔහොමනේ වාහන වල හැටි. ටයර් ගෙවෙනවා, අලුත් ටයර් දාන්න ඕනි. එන්ජින් ගිහිර වෙන්න පුළුවන්. ඕවා තමයි හැටි. ප්‍රණීත දේවල් පිළිබඳව ඇලෙන්න එපා. කලකිරෙන්න. පරිහරණය කරන්න. කලකිරීම උපදවා ගන්න. මජ්ජේ මත්තාන ලිප්පති. මැද ඇලෙන්න එපා.
ප්‍රණීත දේවල් ගැන වගේම හීන දේවල් පිළිබඳව හොඳ නෑ අරවා මේවා කරලා අයින් කරපු දේවල් පිළිබඳව කොහොමත් අපිට ගැටීමක් ඇති කරගන්න ඕනිත් නැහැ. ඇලිලා ගැටිලා මේවට වැඩක් නෑ. හොඳ නරක ભેද අපිට වැඩක් නෑ. රූපේ ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. අනිත්‍යයි නම් දුකයි. දුකයි නම් අතහැරිය යුතුයි. ඕක තමයි ස්වභාවය. ඕක තමයි කතාව. පැහැදිලිද මම මේ කියන්නේ? හීන ප්‍රණීත. ඊළඟට දූර සන්තික. දුර තියෙන දේවල් ළඟ තියෙන දේවල්. මට මේ ළඟ තියෙන රූප ගැනවත් මේ ටික හොඳ නෑ. අර ඉන්න කට්ටිය හොඳයි කියලා ඈත ඉන්න රූප ගැනවත් එහෙම අපිට ඇලීමක් ඇති වෙන්න හොඳ නෑ. ඒ රූප ඔක්කොම රූප වශයෙන් අනිත්‍ය ස්වභාවය පවතිනවා. අනිත්‍ය දේවල් නම් දුකයි. දැන් තේරෙනව නේද මේ කතාව? දැන් බලන්න මේක මේ විදිහට කල්පනා කරන කෙනෙක්ට ආධ්‍යාත්මික බාහිර කියලා බලන්න. මගෙත් අනිත් අයගේ රූප මෙහෙමයි. මම මගේ රූපයට ඇලෙන්න හොඳත් නෑ. බාහිර අයගේ රූප වලට ඇලෙන්න හොඳත් නෑ. ඔහම හොඳට කල්පනා කරලා බැලුවාම ඊළඟට සියුම් ඕලාරික අපිට පේන්නේ නැති රූප, පේන රූප ඔක්කොම එකයි පිං. ඔන්න 11. අතීත, වර්තමාන, අනාගත. හීන, ප්‍රනීත, දූර, සන්තික, ආධ්‍යාත්මික, බාහිර, සියුම්, ඕලාරික. ඔය 11 ආකාරයේ රූප පිළිබඳවම කලකිරිය යුතුමයි. ඇයි? ඔය 11 ආකාරයේ රූපම අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? දුකයි. පින්වත්නි, යමක් දුක නම් මම මේ ඔබෙන් ඊළඟ අහන ප්‍රශ්නේ. මේ දුක සහිත රූපය ආත්මීය වශයෙන් ගන්න පුළුවන්ද? කියන්නේ මම කියලා ගන්න පුළුවන් නම් අපි කවදාවත් මේක මේ අනිත්‍ය වෙන්න දෙන්නේ නැහනේ. ඇත්තරම මේක we cannot control this. අපිට මේක පාලනය කරන්න බෑ. අපිට මේක පාලනය කරන්න බෑ. අපිට මේක හැන්ඩල් කරන්න බෑ. We are not able to. අපිට මේක අහුවෙන්නේ නැහැ. අපිට මේකත් එක්ක ඉන්න වෙලා. අපිට මේක දෙන එක ගන්න වෙලා. සත්පුද්ගල භාවයක් නැහැ. පැහැදිලිද? පින්වත්නි, රූපයත් ඔහමයි. මට වෙලාව මං ගන්නෙ නෑ ගොඩ කියන්න. මොකද ධර්මදේශන ඉවර වෙද්දි මේ කතාව කියලා ඉවර වෙන්න ඕන නිසා රූපයත් ඔහමයි. මගේ පින්වත්නි, මේ එකින් එක මට වේදනාව ගැනත් කියන්න පුළුවන්. නමුත් දිග කතාවක්. මගේ පින්වතුල දැන් මේ කතාව තේරුම් ගන්න. අපිට ජීවිතේ දුකක් ඇති වෙනවා නම්, ශෝකයක් ඇති වෙනවා නම්, පරිලාහයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ මේ අනිත්‍ය වූ රූපයකට තියෙන අපේ ඇල්ම නිසා. එනිසා අපි අනිත්‍ය වූ රූපය පිළිබඳව ඇලිය යුතු නෑ. ඒක දුකයි, ඒක අනාත්මයි කියලා අනිච්චේ, දුක්ඛේ, අනත්තේ කියලා. අපි ඔය කියන්නේ අනිච්චේ කියලානේ. අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා නොඇලිය යුතුයි. නොඇලුනාට පස්සේ අපේ හිතින් අපි ඒ රූප අතහරිනවා. අපිට අත හැරෙනවා. බලන්න මම මෙහෙම කියද්දි ওই පිටුදරට මොනවද හිතෙන්නේ? ඇත්ත තමයි නේද? හෙට මරුණත් මොනවා කරන්නද කියලා හිතෙන්නේ නැද්ද? අපි මේව කල්පනා කරද්දී නිතර දෙවේලේ අපිට මේ රූප පිළිබඳව අපේක්ෂාව අතහැරෙනවා. රූප පිළිබඳව අපේක්ෂාව ඇති වෙනකොට රූප නිසා පරිලාහයක් තියෙයි. රූප නිසා දැවිල්ලක් තියෙයිද? රූප නිසා ශෝකයක් තියෙයිද? රූප නිසා වේදනාවක් තියෙයිද? කෝ වේදනාව? ඒ නිසා කිව්වා රූපං භික්කවේ නතුම්මාකං. රූපය ඔබේ නෙමෙයි. තං පජහත. ඒක අතාරින්න. තං වූ පහීනං. ඒක අතෑරියාම හිතාය සුඛාය භවිස්සති. හිත සුව පිණිස පවතින. හරිනේ. දැන් කරුණ හොයන්න. හිස ගිනිගත්තෙක් ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගෙන් කරුණ හොයන්න. හොයලා බගේ පිංගුතුල්ලා කල යුත්තේ මේ රූපය පිළිබඳව තියෙන තෘෂ්ණාව නැති කරලා දාන්න ඕනේ. අවිගත තණ්හස්ස. මේ අත් නොහැරිය තණ්හාව. අවිගත ප්‍රේමස්ස. මේ අත නොහැරිය ප්‍රේමය. අවිගත ඡන්දස්ස. මේ අත් නොහැරිය ඡන්දය. මේ කතැල්ල දාන්න පින්නන්නේ. 30 තනේ මේක කියාගෙන 30ට මේක කිව්වාම කාමච්ඡන්ද තීන මිද්ද ඔක්කොම දුරු වුණා. සැක ඔක්කොම නැති වුණා. 30ට බුදුරජාණන් වහන්සේ කියනවා 30 ඔබ බය වෙන්න එපා. මල් ළඟ ඉන්නවනේ. මං පාර පෙන්නන්නම්. මේක හිමින්සරේ ඔයා තේරුම් ගන්න. කල්පනා කරන්න. ඒකන්නේ ඔබ බය වෙන්න එපා. අපි ළඟ ඉන්නවනේ. අපි පාර පෙන්නන්නම්. ඔයගොල්ලෝ හිමින්සරේ මේක කල්පනා කරලා තේරුම් ගන්න. මේ බුදුරජාණන් වහන්සේ කියපු ටිකම කියන්නේ. අපි ළඟ ඉන්නවනේ. අපි මේක පෙන්නන්නම්. හිමින්සරේ තේරුම් ගන්න.
පැහැදිලිද? ඉතින් ඔක හොඳ ධර්ම පරියායක් ජීවිතේට. හොඳ පරියායක් කාලෙකින් ඇහෙන බුද්ධෝත්පාද කාලයක විතර. එනිසා මේ කතාව ඔළුවේ තියාගෙන ඉතින් එහාට මම ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. මගේ පින්වතුන්ලා උත්සාහ කළ යුතුයි. ජීවිතේ සත්‍ය ඒ ආකාරයෙන් දැකලා මේ කමක් නැහැ මෙතනින් නැවතුවට මේක. වේදනා සංඥා ගැනත් කියන්න පුළුවන්. හැබැයි ඔය කතාවම තමයි කියන්න තියෙන්නේ. එහෙම ගියොත් මේක සමහරකට කම්මැලිකමට හැරෙන්න පුළුවන්. මේකම දෙන්නේ අහන් ඉන්න වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේකේ චිත්‍රය මොකක්ද කියලා. දැන් ඔයගලන්ට තියෙන්නේ මේක පාට කරගන්න. දැන් ඔබට මම මේකේ ට්‍රික් ඇත්තට මම හිතනවා ඔබ ප්‍රඥාවන්තයෝ. ඔබට මේකේ මුල් ටික අල්ලලා දුන්නාම ඔබට මේකේ ත්‍රු ටික කරන්න පුළුවන්. මම මේ වේදනා සංඥා සංකාර විඥාන ගැන ආයු එකම කතාව කියන්න ඕනේ. මේ එක පරියායක් අරගෙන මේක මතක තියාගෙන සුනාත ධාරේත චරාත අහලා ධාරණය කරගෙන මේක හැසිරෙන්න. වේදනාවත් මේ ආකාරයෙන්ම ගන්න. වේදනාවත් අනිත්‍යයි. වේදනාවන් අනිත්‍යයි. මේ අත ගෑවම ඉවරයි. අනිත්‍ය දේ දුකයි. දුක දේ අනත්තයි. ඒ නිසා වර්තමාන වේදනාවටවත් අනාගත වේදනාවටවත් අතීත වේදනාවටවත් හීන ප්‍රනීත වේදනා ඕලාරික සියුම් වේදනා දූර සන්තික වේදනාවලට අපි ඇලෙන්න හොඳ නැහැ. සංඥාවන් අනිත්‍යයි. ඒවා මේ හැමදාකම පවතින ඒවා නෙමෙයි. ඒතරේ අනිත්‍ය දේවල් පිළිබඳ වර්තමාන සංඥා මගේ පුතා ඒවා සංඥා. ඒවා අවුරුදු 60කින් විතර ඉවරයි. උපරිම ගත්තොත් සාමූහික වශයෙන්. ළඟ ගත්තොත් චිත්තෙන් චිත්තයට ඉවරයි. අල්ලලා බලලා අතහැරලා දාන්න. අතාරින ඔබට ඒකාන්තයෙන්ම මේ ධර්මතා සැනසීම පිණිස මේ ජීවිතයට විතරක් නෙමෙයි සංසාර ජීවිතයටම හේතු වෙයි. ඒ සඳහා මේ කුසල් ඒකාන්ත පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම නම් සිහිපත් කරලා තියෙනවා මල්කඩුවාව ජේම්ස් වත්තේ පදිංචි රම්‍යා විජේකෝන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා විසින්ම කරනු ලබන මෙම ධර්ම දානමය පින්කම ධර්මාවබෝධය සඳහාම හේතු වේවා කියලා ධර්මයේ අසන්න වුන් දායක වූ සියලු දෙනාට ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සසර දුක් කෙලවර කර ගැනීමට මාර්ගය එලි කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනය කර ගැනීමට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. නිර්වාණ අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. මාගේ ධර්ම මාර්ගයට බාධා ඇති නොවේවා කියලා පින්වත් මෑණියන් ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. සිල් ගුණදම් වඩාගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන සුඛ පටිපදාවකින් කිප්පවිඤ්ඤාවකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගනිත්වා. මේකේ තියෙනවා මතින් බොහොම ලස්සන පුණ්‍යානුමෝදනාවක් මං කියන ටිකම තියලා. බණපදයක් අහන කාලය ඇතුළේම උතුම් නිර්වාණ අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරගෙනත් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම ඔබ සියලු දෙනාගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් භාවයට පත් වේවා. උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම නිවී යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති. ඒ වගේම ඔබට පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේ මේ උතුම් පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරගෙන විශේෂයෙන්ම අපේ රම්‍යා මෑණියන්ට ඒ වගේම මේ පවුලේ ඥාතිහිත මිත්‍රාදී සියලු දෙනාටම ඔබත් මේ ධර්ම ශ්‍රවණය කරලා ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ටත් මේ ධර්ම කාරණාවන් ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දෙමින් කළ මේ උතුම් පින්කම සිල් සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ප්‍රාර්ථනීය බෝධියෙන් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියින් වේවා. පාරමී දම් පිරෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙත්වා. මේ කුසල් ඊට පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. එහෙම ප්‍රාර්ථනාවක් ඇති කරගෙන
දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං